අයිබන් සුබදේශනක වාසනාවන්ත දේශනක ඔබට ප්‍රාර්ථනා කරනවා දත්තබේ. සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් 7 වෙනි පැය ආරම්භ කරන්න. අපි අද 7 වෙනි පැය වෙන් කරන්න හිතුවේ අවුරුදු 71ක් පුරා ලකඹර සුරක්ෂිත කරමින් ඔබත් මමත් මේ මාතෘභූමිය තුළ නිදහසේ හුස්ම ගන්න ඕන වටපිටාවක් නිර්මාණය කරන්න එදා ඉඳන් අද දක්වාමත් මතුවටත් ඒ අකණ්ඩ කැපකිරීම කරන උත්තුංග කැපකිරීම කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් මෙක් පැත්තකින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව 30 වසරක යුද්ධය 2009 අවසන් වුණාට පස්සේ ගුවන් හමුදාව සිය මෙහෙයුම ලකඹර සුරක්ෂිත කරන තැනින් අනෙක් පැත්ත ජන ජීවිතය සුරක්ෂිත කරන්න සහ ජන ජීවිතය නගා සිටුවීම දක්වා පුළුල් කරලා තියෙනවා. ඒ මත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අර ආරම්භක අරමුණෙන් වියුක්ත වෙලා තියෙනවද? යුද්ධය නිමා වුණාට පස්සේ ගුවන් හමුදාවේ මේ වෙනකොට කාර්යභාරය මොකක්ද? ලෝකෙට ගැලපෙන විදිහට සංවිධානගත වෙලා තියෙනවද? තාක්ෂණික භාවිතාව, එක් පැත්තකින් මානව සහ භෞතික සම්පත් වල සංවර්ධනය සහ නවීකරණය මේ පිළිබඳව ටිකක් අපි ගැඹුරින් කතා කරන්න සූදානම්. මේ වගේම විශේෂම සඳහන් කරන්න ඕනේ ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් කණුගහව ගම්මානයේ සම්පූර්ණයෙන්ම උඩු යටු කරලා කුරු කරලා තියෙනවා කියලා කිව්වොත් හරිය. එදා තිබුණු ගම්මානය නෙවෙයි මීට දින කිහිපයකට කලින් අපි කණුගහවට ගියා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒ ගම්මානයේ සම්පූර්ණයෙන්ම නවීකරණය කරලා තියෙනවා. ඒ පිළිබඳව අපි කතා කරන්න සූදානම්. ඒ වගේම තමයි අපේ රටේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 71 වසරක ඉතිහාසය තුළ 18 වන ගුවන් හමුදාපතිවරයා විදිහට එයා මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමාගේ වගකීම් බාරගත්තා. ඊට පස්සේ එතුමා චතුර්විධ ක්‍රමවේදයක් ඔස්සේ ගුවන් හමුදාව යලි ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් සහ සිය අරමුණු වෙනුවෙන් මෙහෙයුම වෙනුවෙන් කැපකිරීම කරනවා සහ දායකත්වය ලබා දෙමින් ඉන්නවා. එතුමගේ චතුර්විධ ක්‍රමවේදයන් ඔස්සේ කොහොමද ගුවන් හමුදාව නවීකරණය වෙන්නේ, ඉලක්කගත වෙන්නේ සහ රටට අවශ්‍ය වෙන ගුවන් හමුදාවක් විදිහට සහ පරමාර්ථයන් පෙරදරි කරගත්තු ගුවන් හමුදාවක් විදිහට කොහොමද කටයුතු කරන්න කියලා අපි කතා කරන්න සූදානම්. අද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 71 වන සංවත්සරය සම්පූර්ණ කරන වෙලාවේ. ඊටමත් මාතරින් ගෞරවයෙන් ගුවන් හමුදාපතිතුමනි යාමාශල් සුදර්ශන පතිරණ මැතිතුමනි ඔබතුමා ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. මම කැමතියි ගුවන් හමුදාපතිතුමනි අද ඉන්න තැනින් අවුරුදු 71ක් එහාට යන්න ශ්‍රී ලංකාවට එදා ගුවන් හමුදාවක අවශ්‍යතාවයක් දැනුනේ ඇයි? මේ අවශ්‍යතාවය මත පදනම් වෙලා ගුවන් හමුදාව ආරම්භ කළේ ඇයි? එතන ඉඳන් අද දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාපතිවරු 17 දෙනෙක් හිටියා. ඔබතුමා 18 වෙනියා. 18 වෙනියා දක්වා වූ ව්‍යාප්තිය ගැන මම කැමතියි ආරම්භයේ පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි. ප්‍රථමයෙන්ම මම කැමති ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිතුමාටත් කාර්ය මණ්ඩලයටත් දසුන් ඔබතුමාටත් ස්තුතිවන්ත වෙන්න 71 වෙනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් මට ඔබගේ වැඩසටහන සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම මම මේක අවස්ථාවක් කරගන්නවා රටේ ඒකීයභාවයත් බෞද්ධ අඛණ්ඩතාවයත් වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් විරුවන් 443 දෙනෙක් දිවි දීලා තියෙනවා. ඔවුන් ඉතා ගෞරවයෙන් මම මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ වගේම 239 දෙනෙක් රණක්ෂිතයකට පත් වෙලා තියෙනවා. මම ඔවුනුත් ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවේ මතක් කරනවා මේ වැඩසටහන ඉදිරියට යන්න ප්‍රථමයෙන්. ඉතින් ඔබතුමා ඇහුවා ගුවන් හමුදාව කොහොමද පටන් ගත්තේ? ඇයි මේකට හේතු වුනේ? ඒ වගේම අද තියෙන තත්ත්වය මොකක්ද කියන ප්‍රශ්නේ. ඉතින් මම කැමති ඒකට උත්තර දෙන්න නම් අපි දන්නවා අපි ගුවන් කියන්නේ තෙවන මානය. ඉතින් ශ්‍රී ලාංකිකයන් හැටියට මම හිතනවා අපි ඇත්තටම පටන් ගන්න ඕනේ අපේ රාවණ රජුරුවන්ගෙන්. මොකද අපි දන්න ඉතිහාසය හැටියට ඉස්සෙල්ලාම ගුවන් ගත වෙලා තියෙන්නේ ගුවන් නියමුවෙක් හැටියට අපි දකින්නේ අපේ රාවණ රජුරුව. එතකොට ගුවන් ඥානයක් හැටියට අපි දකින්නේ දඬු මොනරය. නමුත් අපි මෑත ඉතිහාසයට ගත්තොත් 1900 ගණන් වලට ගත්තොත් 1903 රයිට් බ්‍රදර්ස් තමයි ඉස්සෙල්ලාම ගුවන් ඥානය ඇති කරගන්නේ. ඊට පස්සේ අපි ශ්‍රී ලංකාවේ දවස්වල යටත් විජිතයක් කරලා තිබුණා එංගලන්තයට. ඉතින් ඔවුන්ගේ රාජකීය ගුවන් හමුදාව ලංකාවේ ස්ථාපනය කළා තිබ්බා. මොකද ලංකාව කියන්නේ ඊටාම ජියෝග්‍රැෆිකල් එහෙම නැත්නම් භූමිය ගත්තොත් ඉන්දියන් සාගරයේ ඉතා වටිනා ස්ථානයක්. ඒ ස්ථානයට ගුවන් ප්‍රහාරක ශක්තිය අවශ්‍ය නිසා ඔවුන්ගේ ගුවන් යානා මෙහි ස්ථාපිත කරලා තිබුණා. ඉතින් අපි 1948 නිදහස ලැබීමත් සමග අපිට ගුවන් යානා සමූහයක් සමග රාජකීය ගුවන් හමුදාව නතර වුණා. 1951 මාර්තු 2 වෙනිදා තමයි රාජකීය ශ්‍රී ලංකා ගුවන් හමුදාවක් හැටියට අපි ස්ථාපනය වන්නේ. එතන ඉඳලා අපි යම්කිසි ගුවන් ශක්තියක් අරගෙන ඉදිරියට එනවා. ඊට පස්සේ 1972 අපි මැයි මාසේ ජනරජයක් වුණ දවසේ තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදාවක් හැටියට අපි ස්ථාපනය වන්නේ. ඉතින් එදා ඉඳලා අද වෙනකල් ගත්තොත් අපි දන්නවා මුලින්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇත්තට 1951 පටන් ගන්නකොට අපිට හිටිය නිලධාරීන් 6 දෙනයි, සෙසු නිලයන් 24 දෙනයි.
දැන් අද වෙනකොට අපිට ඉන්නවා නිලධාරීන් 2500ක් පමණ ඉන්නවා. ඒ වගේම සෙසු නිලයන් 32000ක් පමණ ඉන්නවා. ඒ වගේම අපි සම්පූර්ණ වපසරිය ගත්තොත් 35000ක් පමණ ප්‍රමාණයක් අපිට අපේ සමාජික සංඛ්‍යාවක් සමග අපි ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ අපි දන්නවා ගුවන් හමුදාව අපි 72 ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනවා. ඊට පස්සේ අපි ඉදිරියට එනකොට 83 තමයි ප්‍රධාන අපිට මේ කලබලකාරී වාතාවරණයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. එදා ඉඳලා අද වෙනකල් අපි ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකාවේ ඒකීයභාවයත් භෞමික අඛණ්ඩතාවයත් ඒ වගේම ජන ජීවිත සුරකීමටත් මුහුද නිරීක්ෂණය කරමින් මුහුදු ආරක්ෂාව සැපයීමටත් ඒ වගේම රට සංවර්ධනය කිරීමට අපෙන් දෙන්න ඕන දායකත්වය ලබා දෙමින් අද වෙනකොට මේ තත්ත්වයට අපි ඇවිල්ලා ඉන්නේ. මේ ගුවන් හමුදාපතිතුමනි දැන් ඒ ආපු ගමන් මඟ තුල අවුරුදු 71ක ගමන් මඟ තුල ගුවන් හමුදාවට තිබුණු අසීරුම කාල පරිච්ඡේදය මොකක්ද? ගුවන් හමුදාව කියන්නේ හැම වෙලේම බැරෑරුම් රාජකාරී සඳහා ඉස්සෙල්ලාම ඉදිරිපත් වෙන කණ්ඩායම. ගුවනින් තමයි ඉස්සෙල්ලාම යන්න පුළුවන්. ඉතින් අපි හිතනවා හැම කටයුත්තකදීම අපි තාම බැරෑරුම් කටයුතු වලට අපි මුහුණ දීලා තියෙනවා. නමුත් ඔබතුමා කෙලිම ප්‍රශ්නයක් අහපු නිසා මම හිතන්නේ අපිට බැරෑරුම කාල පරිච්ඡේදය වන්නේ ත්‍රස්තවාදී කාල පරිච්ඡේදය 1983 සිට 2009 දක්වා අපි ගත කරපු ඒ කාල පරිච්ඡේදය. මොකද මම ඔබතුමාට මුලින්ම කිව්වා අපිට 443 දෙනෙක් අපේ ගුවන් විරුවන් අපිට නැති වෙලා තියෙනවා. එයින් 43 දෙනෙක්ම ගුවන් නියමුවන්. ඉතින් ඔබ දන්නවා මම හිතන්නේ ඔබතුමා ඒතකොට ළමා කාලේ වෙන්නත් ඇති මිසයිල් ප්‍රහාර මැද්දේ ඒ වෙඩි මැද්දේ අපේ ගුවන් යාන සමූහයක් කඩාගෙන වැටුණා. අපි ජීවිත නැති වුණා. අපේ හමුදාවේ සහෝදරයන් අපිට නැති වුණා. නාවික හමුදාවේ සහෝදරයන් අපිට නැති වුණා. ඉතින් ඒ හැම දෙයකටම මුහුණ දීමින් ඒවට ශක්තිය ලබා ගනිමින් ඒ වගේම පාඩම් ඉගෙන ගනිමින් ඉදිරියට ආපු කාල පරිච්ඡේදය තමයි මම හිතන්නේ අපිට ලැබිච්ච බැරෑරුම්ම කාල පරිච්ඡේදය. මේ වෙලාවේ රුසියාව යුක්‍රේනය විශේෂ යුද්ධ ප්‍රකාශ කරලා තියෙන වකවානුවක වපසරියක හැම මාධ්‍යයක්ම ඒ වාර්තා කරන ඒ මාධ්‍ය වාර්තා කිරීම තුළ ඔබ දකින්න ඇති යුද්ධයක තියෙන බැරෑරුම්කම බිහිසුණු බව ඒ වාර්තාකරණයත් එක්ක අපිටත් එහෙම කාල පරිච්ඡේදයක් තිබුණනේ කියන කාරණය සම්බන්ධයෙන් අපිට යලි සිහි ගැන්වෙනවා. ඒ තුල ගුවන් හමුදාවේ කාර්යභාරයත් යම් තැනකදී ඔබට උපකල්පනය කරගන්න පුළුවන්. සමහරවිට ඒ අත්දැකීම ඔබට නැත්නම් කොහොම මුහුණ දීමක්ද කොහොම මැදිහත් වීමක්ද යුද්ධයට සිද්ධ කළේ කියලා. ඒ නිසා තමයි තුම සඳහන් කළේ ගුවන් විරුණුත් අපේ අතරින් සමුගත්තා සහ ඒ උත්තුංග ජීවිත පරිත්‍යාගය සිද්ධ කළා කියලා. මම එතනින් මෙහාට එන්න කැමතියි. දැන් අවුරුදු 71ක් ආපු ගමන් මඟ තුල ගරු ගුවන් හමුදාපතිතුමනි දැන් මේ නතර වෙලා ඉන්න තැන ගුවන් හමුදාව යම් ආකාරයක භාවිතාවේ නවීකරණයක් අරගෙන තියෙනවද නැත්නම් ජාත්‍යන්තර සම්මතය එක්ක අලුත් පිම්මක් තියන සූදානමක් තියෙනවද? දැන් ඔබතුමා ගුවන් හමුදාපතිවරයා විදිහට 18 වන ගුවන් හමුදාපතිවරයා විදිහට වගකීම් බාර ගන්නකොට තියෙන තැනින් පියවරක් ඉස්සරහට තියන්න චතුර්විධ ක්‍රමවේදයක් ඔස්සේ ඔබතුමා යන්න ලෑස්ති. මානව සම්පත සහ භෞතික සම්පත සංවර්ධනය කරමින්. ඒ පියවර තියලා තියෙනවද? මොකද්ද ඒක ඔබතුමා අරමුණු කරගන්නේ? මම ගුවන් හමුදාපති හැටියට වැඩ බාර ගන්න අවස්ථාවේ මම චතුර්විධ අරමුණක් ඉදිරිපත් කරා. මොකද එහෙම වුණාම තමයි අපිට ලේසි අපි සියලු දෙනාටම එකම අරමුණක් කරා ඉදිරියට එන්න පුළුවන්. ඒ වගේම අපි මේ අවස්ථාවේ තේරුම් ගත යුතුයි රටක තියෙන අපේ සම්පත් කොහොමද අපි ප්‍රයෝජනයට ගන්නෙ. ඒ වගේම අපිට තියෙන මුදල් වල තියෙන මුදල් කොහොමද අපි හොඳින් ඒක කළමනාකරණය කරමින් භාවිතා කරන්නේ. ඒ වගේ දේවල් අධ්‍යයනය කරාට පස්සේ මම හිතුවා ඉස්සෙල්ලම අපි කරන්න ඕනේ අපේ දැනට තියෙන ප්‍රහාරක ශක්තිය. එහෙම නැත්නම් අපේ දැනට තියෙන ගුවන් යානා නඩත්තු කරගනිමින් ඒවා ඉදිරියට ගෙන යාම තමයි ප්‍රධානම අරමුණ විය යුත්තේ. මොකද එහෙම නැත්නම් අපි අලුත් ගුවන් යානා ගන්න විශාල මුදල් ප්‍රමාණයක් අපිට වියදම් කරන්න වෙනවා. එහෙම නැත්නම් අපි මේ තියෙන ඒවා අපි හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් අපිට ඒවා විසි කරන්න වෙනවා. ඉතින් ඒක නිසා ඉස්සෙල්ලම අපි කරන්න ඕන අපි තියෙන දේ රැක ගන්න. ඉතින් ඒක තමයි මම ප්‍රධානම මුලින්ම අරමුණ හැටියට ගත්තේ. තියෙන දේ ඉස්සෙල්ලම කළමනාකරණය කරමින් සලස්මක් අනුව අපි ඉදිරියට යන් ගිහිල්ලා අපි මේවා නැවත නඩත්තු කරමින් අපි ගුවන් ප්‍රහාරක ශක්තිය අපි ඇති කරගමු. ගුවන් ප්‍රහාරක ශක්තිය කොහොමද තියෙන්නේ? ගුවන් හමුදාවේ ගුවන් යාන කීයක් තියෙනවද? දැන් මේ වෙලාවේ යුක්‍රේනය සහ රුසියාව අතර තියෙන ගැටලුකාරී තත්ත්වයත් එක්ක නඩත්තු කිරීම කියන කාර්යයත් අභියෝගයක් වෙලා තියෙනවද ඔබතුමාලට? අනිවාර්යයෙන්ම මේක ලෝක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක අපිට විතරක් තියෙන පොදු ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව හැටියට අපේ ගුවන් හමුදාව තුළ රුසියාවේ සහ යුක්‍රේනයේ නිෂ්පාදිත යාන රාශියක් තියෙනවා. ඉතින් අපි මෙච්චර කල් අපි මේ රටවල් දෙකත් සමගම ඉතා හොඳින් ගනුදෙනු කරමින් අපි මේ යාන නඩත්තු කරමින් ඉදිරියට ආවා. නමුත් මේ අවස්ථාවේ මේ රටේ ලෝකයේ ඇති වෙලා තියෙන ප්‍රශ්නෙත් එක්ක අපි ඇත්තටම ප්‍රධාන ප්‍රශ්නයකට මුහුණ දෙනවා. නමුත් අපි මේ අවස්ථාවේ ඒ ප්‍රශ්නේ අඳුනාගෙන අපි ඉතා සැලසුමකට අනුව අපේ තියෙන ගුවන් යානා විශේෂයෙන්ම සෝවියට් සමූහාණ්ඩයේ කාලේ හදපු ගුවන් යානා
කොහොමද අපි නඩත්තු කරන්නේ වෙන රටවල් මොනවද තියෙන්නේ අපිත් එක්ක සම්බන්ධ කරගෙන මේක කරගන්න. ඒ වගේම ඒකට අවශ්‍ය උපාංග ගෙනල්ලා තියෙන ඒවා මනා කළමනාකාරීත්වයෙන් කොහොමද අපි පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් අපි ඉදිරියේදී අපි උපාංග ගේනවා නම් ඒ රටවල් දෙක එක්ක අපිට සම්බන්ධ වෙන්න බැරි වුණොත් මේ ප්‍රශ්නේ දිගින් දිගටම ගියොත් ඒ අසල තියෙන අනිත් රටවල් කවුද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒ වගේ විශාල අපි දැනටමත් සැලසුම් සහගතව ඒකට මුහුණ දීමට පිළිතුරු සොයලා තියෙනවා. ඊළඟ පියවරයන් තුන මොකක්ද ඔබතුමාගේ? පළවෙනි පියවර ඔබතුමා කිව්වේ චතුරාර්ය ක්‍රමවේදයන් ඔස්සේ ගුවන් හමුදා ප්‍රසංවිධානය කිරීමේ. ඊළඟ පියවර දෙවන පියවර හැටියට මම දැක්කේ ශ්‍රී ලංකාව කියන්නේ දූපතක්. එතකොට අපේ දූපතට තියෙන සම්පත් වලට වඩා අපේ මුහුද එහෙම නැත්නම් අපිට අයිති මූදු සීමාවේ තියෙන සම්පත් තියෙන විශාල ප්‍රමාණයක්. එතකොට අපි අද ජීවත් වෙන සමාජයේ හැටියට ඒක අපේ වගකීම තමයි මේ සම්පත් ආරක්ෂා කරලා මතු පරපුරට මේක ආරක්ෂා කරලා දෙන එක. එතකොට ගුවන් හමුදාවක් හැටියට ශ්‍රී ලංකාවේ ගුවනට අයිතිය තියෙන එකම හමුදාව හැටියට අපි මුහුදු සීමාවත් ගුවනින් ආරක්ෂා කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එකතුව ඒක අපේ වගකීම. එතකොට මගේ දෙවන අරමුණ උනේ අපේ මුහුදු නිරීක්ෂණ ශක්තිය වැඩි කරගන්න. වැඩි කරලා ඒ තියෙන සම්පත් සහ අපිට තියෙන අයිතිය තහවුරු කරගන්න. තමයි මගේ දෙවෙනි අරමුණ. එතකොට තුන්වෙනි අරමුණ හැටියට මම දැක්කේ ගුවන් හමුදාව කියන්නේ තාක්ෂණික හමුදාව. එහෙමනම් අපි තාක්ෂණික වෘත්තීය මට්ටමින් අපි තව ඉදිරියට යා යුතුයි. ඒ වගේම සයිබර් තාක්ෂණය කියන්නේ ගුවන් හමුදාවට අයිති රාජකාරිය. එතකොට ඒ සයිබර් තාක්ෂණයත් අපි තව පරාසයක පුළුල් කරගත යුතුයි. ඉතින් ඒක තමයි මම තුන්වෙනි අරමුණ හැටියට ගත්තේ. එතකොට හතරවෙනි අරමුණ උනේ මම කලින් කිව්වා වගේ ශ්‍රී ලංකාව කියන්නේ දූපතක්. එතකොට මේක අපි දන්නවා මෝසම් වැසි කාලවලට සහ වෙනකුත් ස්වාභාවික අනතුරු වලට විශාල වශයෙන් මේකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට ගුවන් හමුදාවක් හැටියට අපි ගුවනින් කොහොමද අපේ රටේ මහ ජනතාවට සහ ඔවුන්ගේ දේපල රැක ගැනීමට අපි දායක වෙන්නේ. අපි ඒ ගැන අපි තාම විමසිල්ලෙන් සිටිය යුතුයි. ඒ ගැන අපි අපේ ශක්තිය වැඩි කරගත යුතුයි. ඒ වගේම අපි ඒ ගැන මනා සැලැස්මක් ඇතුව ඉදිරිපත් විය යුතුයි. ඔය චතුර්විධ අරමුණු හතර තමයි මම වැඩ බාර ගන්න වෙලාවේ ඉදිරිපත් කළා මගේ ගුවන් හමුදාවේ සමාජිකයන් සමග ඉදිරියට අරගෙන ආවේ. මේ කියන චතුර්විධ ක්‍රමවේදයන් ඔස්සේ ගුවන් හමුදාවේ 71 වසරක අභිමානවත් ගමන් මඟ තුල අලුතින් මාවත් විවර කරගෙන අර මුඛ්‍ය පරමාර්ථයෙන් මෙපිටට ඇවිල්ලා මුඛ්‍ය පරමාර්ථයත් ඒ විදිහටම සුරක්ෂිත කරගැනීමෙන් තමන්ගේ මෙහෙයුම අනෙක් පැත්තෙන් ජන ජීවිතය නගා සිටුවීම සහ ජාතික ආර්ථික තිරසර සංවර්ධනය සඳහා දායකත්වය ලබා දීම කියන තැනට ගොනු කිරීම ඇතුලේ මේ සියලු පරාසයන් තුල සැරිසරන්න අපිට හැකියාව ලැබෙවි. ගුවන් හමුදාපතිතුමනි දැන් ඔබතුමා සඳහන් කරන්න දැන් 2009 යුද්ධය ඉවරුණාට පස්සේ අපි දන්න කාරණා තමයි පළවෙනි ලෝක යුද්ධය දෙවෙනි ලෝක යුද්ධය වෙනස්. දෙවෙනි ලෝක යුද්ධය ඉවරුණාට පස්සේ අවියෙන් ලෝකය අල්ලනවා වෙනුවට අර සංවර්ධනය ඇතුලේ ආර්ථිකමය යුද්ධයක ප්‍රවිෂ්ටයක් දකිනවා. අර යුද්ධයට ගියපු හමුදාව තරුණ ශක්තිය සංවර්ධනය සඳහා දායක කරගන්නවා. දැන් අපේ රටේ 2009 යුද්ධය අවසන් වුණාට පස්සේ ගුවන් හමුදාවේ කාර්යභාරය සමහර වෙලාවට ප්‍රශ්නගත කරන්න පහුක කාලෙත් අපි දැක්කා. ඇයි මෙච්චර නඩත්තු කරන්නේ? ඇයි මේ අලුතෙන් මිලදී ගැනීම සිද්ධ කරන්නේ? උදාහරණ බීච් ක්‍රාෆ්ට් මිලදී ගැනීම සම්බන්ධයෙන් එහෙම මාධ්‍ය වාර්තා කරනවා. ඇයි අලුතෙන් මිලදී ගන්නෙ? 2009 මෙපිට ගුවන් හමුදාව ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුලේ නැත්නම් අරමුණු පුළුල් කිරීම ඇතුලේ කොයි විදිහටද ඔබතුමාලා සැලසුම් සහගතව කටයුතු කළේ? සමහරලාට ඔබතුමාලා සතුව තිබ්බ ඉඩම් මහ ජනතාවට ලබා දීම වෙනුවෙන් සංවර්ධන කාර්යයන් සඳහා දායක කරගැනීම වෙනුවෙන් ගුවන් හමුදාව ඒ සඳහා අනුගත වුණේ කොහොමද? ඔව් ප්‍රථමයෙන් මම කැමති පිළිතුරක් දෙන්න ඔබතුමා පළවෙනි ප්‍රශ්නයට. ඒ කියන්නේ බීච් ක්‍රාෆ්ට් ගුවන් යානා මිලදී ගැනීමක් ගැන සඳහන් කරා. අතන මිලදී ගන්නේ නැහැ. ඒ ගුවන් යානාව ඇමරිකන් රජය විසින් අපේ රජයට නොමිලේ ලැබෙන පරිත්‍යාගයක්. අපගේ මුහුදු සීමාවන් ආරක්ෂා කර ගැනීම සඳහා අපි දැනට අවුරුදු 2ක් තිස්සේ ඔවුන් සමග කරපු ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට අපිට ලබා දෙන තාග්ගයක් හැටියට තමයි ඒක ලැබෙන්නේ. ඇත්තටම අපි ගුවන් යානා දෙකක් ඉල්ලුවා. ඉතින් මේ අවුරුද්දේ අවසානයේ හෝ 2023 මුල කාර්තුව වෙනකොට එක ගුවන් යානයක් නොමිලේ ලබා දෙන්න උන් පොරොන්දු වුණා. දෙවෙනි ගුවන් යානයේ සමහර විට තව අවුරුදු 2කින් අපි නැවත වරක් සාකච්ඡා ඇති කරගත්තොත් අපිට නොමිලේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ අවස්ථාවේ මම ඇත්තටම ඉන්දියා රජයටත් ස්තුතිවන්ත විය යුතුයි. ඔවුනුත් අපිට පොරොන්දු වෙලා තියෙනවා. තවත් ඩෝනිය කියන වර්ගයේ ගුවන් යානයක් නොමිලේ අපිට ලබා දෙන්න. ඉතින් මේ අවස්ථාවේ අපි මුදල් වියදම් කරලා ගුවන් යානා ගැනීමක් ගැන අපි මේ වෙලාවේ ක්‍රියා කරන්නේ නැහැ. මොකද අපිත් තේරුම් ගන්නවා රටේ තියෙන තත්ත්වය. අපිත් දන්නවා මහජන අපිත් බත් මුදල් වලින් යැපෙන රාජ්‍ය සේවක පිරිසක්. ඉතින් අපි එවැනි දේවල් වලට යනකොට අපි විශේෂයෙන්ම ඉතා සැලසුම් සහගතව තමයි ඉදිරිපත් වෙන්නේ. මේ අවස්ථාවේ නොමිලේ ලැබෙන දෙයක් තමයි අපි අරගෙන රටේ ආරක්ෂාව සහ මුහුදු ආරක්ෂාව ඇති කර ගැනීමට අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මිලදී ගැනීමක් නෙවෙයි මාධ්‍ය වාර්තා කිරීම සිද්ධ කරලා තිබ්බ තැනින් මෙපිට පැහැදිලි කිරීමක් ගුවන් හමුදාපතිතුමා සිද්ධ කළේ. අපි ඉක්මනට වෙලා බලලා ඇවිල්ලා ආර්ථික කාර්යයට ගුවන් හමුදාවේ දායකත්වය ගැන කතා කරමු.
2009 මෙපිට ගුවන් හමුදා ආර්ථික කාර්ය සඳහා කොහොමද දායක වෙලා තියෙන්නේ? ඔය දැන් ඔබතුමා මේ ප්‍රශ්නේදී ආරම්භය ඇති කරගන්නකොට කිව්වා දැන් හමුදාවක් වුණාම යුද්ධය සඳහා සම්බන්ධ වෙච්ච පිරිසක් හැටියට. නමුත් මම දකින්නේ එහෙම නෙමෙයි. මම දකින්නේ හමුදාවක් කියන්නේ රටේ මහජනතාවගේ ඕනම සුබසිද්ධිය සඳහා අවශ්‍යතාවයකදී ඉදිරිපත් වෙන පිරිසක්. ඒ වගේම තම දිවි හිමියෙන් ඉදිරිපත් වෙන පිරිසක්. ඒක ජාතික ආරක්ෂාවට වෙන්න පුළුවන්, ජාතිය ගොඩනැගීමට වෙන්න පුළුවන්, හදිසි ආපදා තත්ත්වයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කොවිඩ් වසංගතය වෙන්න පුළුවන්. අනික් කට්ටියට එළියට යන්න බැරි අවස්ථාවකදී අපි දිවි හිමියෙන් ඉදිරිපත් වෙලා මේ රට ආරක්ෂා කරගන්න, මේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න, ඔවුන්ගේ දේපල ආරක්ෂා කරගන්න අපි බැඳී ඉන්නවා. ඉතින් ඒ අවස්ථාවේ යුද්ධයක් ආවොත් අපි යුද්ධය කරනවා. ඉතින් යුද්ධයක් නැත්නම් අපි රටේ සංවර්ධනය, එහෙම නැත්නම් මහ ජනතාවගේ ජීවන ශක්තිය නගා සිටුවීමට කරන්න උර දෙන්න පුළුවන් දේවල්, ඒ වගේ දේවල් ඕන දෙයකට ඉදිරිපත් වෙන්න හැකි කණ්ඩායමක් හැටියට තමයි මම ගුවන් හමුදාවේ ගැන කතා කරනවා නම් ගුවන් හමුදාව දකින්නේ. ඉතින් 2009 ඔබට අපි කතා කරොත් 2009 අපි දන්නවා අපේ අද ඉන්න අධිකාරී ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්තුමා හැටියටත් එතකොට එදා හිටපු අධිකාරී ජනාධිපතිතුමා අද ඉන්න ගරු අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයේ යටතේ අපි ත්‍රිවිධ හමුදාව සියලුම රටේ ඉන්න අනිකුත් සාමකාමී පිරිස එකතු වෙලා කරපු ඒ සටනේ ප්‍රතිඵලයක් හැටියට අපි ඒ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම විනාශ කරා. ඉතින් ඊට පස්සේ අපි එතනින් ඉදිරියට යා යුතුයි. ඒතර 2009 පස්සේ අපිට තියෙන රාජකාරිය තමයි ලබාගත් නිදහස ආරක්ෂා කර ගැනීම. ඒක තමයි අපිට ප්‍රධානම අරමුණ වන්නේ. එතකොට ඒක ත්‍රස්තවාදය වෙන්න පුළුවන්, අන්තවාදය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වසංගත තත්ත්වයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපේ තියෙන සම්පත් හොරෙන් ඇවිල්ලා අරගෙන යන අවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය වලින් අපේ ජන ජීවිතේ විනාශ කරන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ ඕනම අවස්ථාවකට අපි කොහොමද මුහුණ දීලා අපේ ජන ජීවිතය ආරක්ෂා කරගන්නේ? අපේ ජනතාව ආරක්ෂා කරගන්නේ. ඉතින් එතකොට කොහොමද අපේ තියෙන ශක්තිය, අපේ තියෙන වෘත්තීය නිපුණතාවයන්, අපේ තියෙන අනිකුත් බලයන් එකතු කරගනිමින් රටේ සංවර්ධනයට උර දෙන්නේ? එතකොට ඒ වගේම ඒ සංවර්ධනයේදී අපි කොහොමද රටේ මහ ජනතාවට ඒකේ ප්‍රතිඵල ලබා දෙන්නේ? අපි කරනවා කියලා නිකන් කරලා වැඩකුත් නැහැ. ඒක ප්‍රතිඵලයක් උන්ට ලැබිය යුතුයි. අනිවාර්යයෙන්. එතකොට අපි ඒකට කොහොමද අපි ඒක සැලැස්මක් ඇති කරගන්නේ? ඉතින් ඒ වගේ අපිට කරන්න පුළුවන් ඒ විශාල පරාසයක් තුල 2009න් පස්සේ අද වෙනකල් ශ්‍රී ලංකා ගුවන් හමුදාව හැටියට අපි ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මම උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් ගිනි නිවීමේ කටයුතු. දැන් ගුවන් හමුදාවකට ගිනි නිවීමක් අවශ්‍ය නැහැ එහෙම හිතනවානේ. නමුත් අපි ගුවන් හමුදාවක් හැටියට අපි ගිනි නිවීමේ ශක්තිය අපි වැඩි දියුණු කරගෙන තියෙනවා. ඔබතුමාලා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව, නිව් ඩයමන්ඩ් නෞකාව ගෙන ගැනීම අවස්ථාවේදී ඔබතුමාලා ඒ වෙනුවෙන් මැදිහත් වුණා. අනිවාර්යයෙන්. ඒකට අපේ තියෙන යම්කිසි ශක්ති ප්‍රමාණයක් යොදාගෙන අපි ඒ වගේ විශාල ගිනි නිවීමකදී උනත් අපිට ඉදිරිපත් වෙලා ඒ ගින්නට අවශ්‍ය ඒ සහයෝගය දීලා නිවන්න අවශ්‍ය සහයෝගය දීලා අපිට රටේ තවත් ඒක විනාශයක් වෙන එක නවත්ත ගන්න අපිට කරන්න පුළුවන් ඒ උපරිම දායකත්වය ලබා දෙනවා. එතකොට ඒ වගේම දැන් ඔබ දන්නවා එන්නත් කරණයේදී. ඒතර කොවිඩ් එන්නත් කරණයේදී අපි කොහොමද ත්‍රිවිධ හමුදාවත් එක්ක එකතු වෙලා ඒ එන්නත් කරණය කරන්නේ? ඒතර අපි දන්නවා දැන් එන්නත් කරණය කරනවා වගේ තමයි ඒ දත්ත ඩිජිටල් ගත කරගත යුතුයි. ඉතින් මේ ඒ වෙලාවේ අධිකාරී ජනාධිපතිතුමා විශේෂයෙන්ම ගුවන් හමුදාවට බාර දුන්නා. මුළු ලංකාවෙම ඒ එන්නත්වල තියෙන දත්ත ඒ ගබඩා කරලා ඩිජිටල් කරණය කරලා දත්ත ගබඩාවක් හදන්න කියලා. මොකද මම කලිනුත් කිව්වා වගේ ගුවන් හමුදාව කියන්නේ තාක්ෂණික හමුදාව. ඉතින් අපිට ඒ ශක්තිය තියෙන නිසා එතුමා අපිට ඒ කාර්ය බාර දුන්නා. ඉතින් අපි දැන් ඒක මනාව කරගෙන යනවා. දැන් ඉදිරියේදී ඒ දත්වල විශාල වගකීමක් හැමෝටම ඒක රටේ මහ ජනතාවට ඒක අවශ්‍ය වෙනවා. කියන්නේ පිටරටකට යනවා නම්, පාඨමාලාවකට යනවා නම්, එහෙම නැත්නම් වෙනත් දෙයකට ඉදිරිපත් වෙනවා නම් මේ දත්ත තමයි අපිට ලෝකෙට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. ඔව් අපි එන්නත ලබාගෙන තියෙනවා. අපි මෙච්චර කාලයක් අපි එන්නත් වලින් එන්නත් කරණය කරගෙන තියෙනවා කියන ඒක අපිට ඔප්පු කරන්න පුළුවන් දත්ත ගබඩාවෙන් තමයි. ඉතින් ඒ වගේ ඒ අපිට කරන්න පුළුවන් රට වෙනුවෙන්, රටේ මහ ජනතාව වෙනුවෙන්, රටේ සංවර්ධනය වෙනුවෙන් කරන්න පුළුවන් සියලුම දේ අපිට හැකි ප්‍රමාණ අපේ ශක්තිය යොදලා අපි කරනවා. එක් තැනකදී මෙතුම සඳහන් කළේ ආපදාවක් තුල යම් ආකාරයක අපි දකිනවා නායකයත් ගංවතුර ගැලුවත් කියන්නේ හමුදාවේ කවුද එන්නේ කියලා. ඒක ගුවන් හමුදාවද, නාවික හමුදාවද, යුද හමුදාවද කියන කාරණේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. හමුදාවේ කවුද එන්නේ කියලා. අනන්ත විශ්වාසයක් තියෙනවා යුද හමුදාව සම්බන්ධයෙන්, ගුවන් හමුදාව සම්බන්ධයෙන් සහ නාවික හමුදාව සම්බන්ධයෙන්. බුදුලත් මේ මෙහෙයුම එක් තැනකදී ආපදා කළමනාකරණය තුල මැදිහත් වීම ලබා දුන්නා. ඊට පස්සේ ඔබතුමා සදාන් කරනවා වගේ ලංකාවට මුහුද නිරීක්ෂණය වෙනුවෙන් ඔබතුමා ලබා දීලා තියෙනවා. එතනින් මෙපිට පහුගිය කාලේ අර වනාලි
ගම්බැදීම කියන මාතෘකාව ඇතුලේ ගුවන් හමුදාව තව මෙහෙයුමක් සිද්ධ කළා. අපි දැක්කා කැලෑ ප්‍රදේශවලට ගුවනින් ඔබතුමාලා බීජ හිමි කාර්ය සිද්ධ කළා. එතනින් මෙපිට ජන ජීවිතේ නැංවීම වෙනුවෙන් ගම්මාන සංවර්ධනය කිරීම වෙනුවෙන් ඔබතුමාලගේ දායකත්වයේ කොන්දේසි විරහිත මැදිහත්වීම ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පහුගිය කාල සීමාව තුළ ඔබතුමාලා අපි දැක්ක පොලිසියත් එක්ක බද්ධ වෙලා නියම ව්‍යාපෘතියක් සිද්ධ කරනවා රටවහන් තදබද යම කර ගැනීම වෙනුවෙන්. ඒ සඳහා ඔබතුමාලගේ තියෙන තාක්ෂණික දායකත්වය සහ හැකියාව මානව සම්පතේ සහභාගීත්වය ලබා දෙනවත් අපි දැක්කා. ඒ කියන්නේ ගුවන් හමුදාව හැම ශේෂ්ත්‍රයක් තුළම තමන්ගේ අඛණ්ඩ කැපවීම ලබා දෙනවා. මම එතනින් මෙපිටට එනවා. ගරු ගුවන් හමුදා පැතුමනේ මට තව ප්‍රශ්න කරනාවක් තියෙනවා. ඊට යන්න කලින් ඔබතුමාලා අවුරුදු 71ක් තුල අභියෝගාත්මක කාල සීමාවක් පිළිබඳව සඳහන් කළා. 18 වන ගුවන් හමුදාපතිවරයා විදිහට ඔබතුමාට ඉස්සරහට පේන්න තියෙන අභියෝගය මොකක්ද? අපිට ඉස්සරහට පේන්න තියෙන්නේ ඇත්තටම ලංකාවේ අපිට ප්‍රධාන සතුරෙක් මේ වෙලාවේ අපිට දකින්න නැහැ. එතකොට අපි ඒ අවස්ථාවේ ඉතා වැඩි විමසලිමත් විය යුතුයි. මොකද ප්‍රධාන සතුරේ දකින්න තියෙනවා නම් අපිට හරි ලේසි. ඒ සතුරා අඳුනාගෙන අපිට ඒකට අවශ්‍ය පිළියක් යොදන්න පුළුවන්. නමුත් ප්‍රධාන සතුරෙක් නැති වෙච්ච අවස්ථාවක තමයි අපි ඊටාම විමසලිමත් විය යුත්තේ. ඒ වගේම අපි ඊටාම හොඳ සැලසුම් සහගතව ඉදිරිපත් විය යුත්තේ. මොකද අපි අවුරුදු 30 අවුරුද්දක යුද්ධයේදී අපි ඒක අත්විඳා. ඒතකොට ඒ ලැබිච්ච අත්දැකීම් සමග අපි ඉදිරියට එන්න ඕන. ඉතින් එතකොට මම මේ අවස්ථාවේ දකින අපිට ප්‍රධානම අභියෝගය වන්නේ දැන් මේක ලෝකෙම තියෙන අභියෝගයක් තමයි අන්තවාදය. ඒතර අන්තවාදී අදහස් ඕනම ඒක ආගමික වෙන්න පුළුවන් වෙන සමාජීය අන්තවාදයක් වෙන්න පුළුවන්. ඒක ඕනම අවස්ථාවක අන්තවාදය කියන එක අපි ඊටාම ගැන වැඩි අවධානයකින් සිටිය යුතුයි. එතකොට ඒ පිළිබඳව අපි හොඳ සැලැස්මක් අපි හදා ගන්න ඕනේ. ඊළඟට මම කලින් කිව්වා වගේ රටේ සම්පත් රැක ගැනීම. ඒ කියන්නේ භූමිය ඇතුළ පමණක් නෙමෙයි මුහුදු සීමාව තුලත් ඒ තියෙන සම්පත් රැකගත යුතුයි. ඒක විශාල ප්‍රදේශයක්. ඒ කියන්නේ ලංකාව වගේ 24 ගුණයක් විශාලයි අපේ තියෙන ආර්ථික කලාපය. එතකොට ඊට වැඩිය තව 100 ගුණයක් විතර විශාලයි අපිට තියෙන අපේ අයිතියේ තියෙන මුහුදු සීමාව. එතකොට ඒ වගේ බැලුවොත් අපි ඒක කොහොමද අපි මේක ආරක්ෂා කරගන්නේ? කොහොමද අපි ඒ සඳහා ඉදිරිපත් වෙන්නේ? කියන එක ගැන අපි නැවත අවධානය සිටිය යුතුයි. එතකොට ඒ වගේම අපි දන්නවා ලෝකයේ තියෙන ප්‍රධානම සතුරා හැටියට අපි දැන් දකින්නේ සයිබර් සතුරු. එතකොට දැන් අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ? ඒතකොට ඒකට අපිට ගුවන් යානා තිබ්බත් විශාල කාලතුවක තිබ්බත් මොනවා තිබ්බත් සයිබර් එකට එක ප්‍රහාරයක් එල්ල වුණොත් ඒකෙන් අපි බේරෙන්නේ කොහොමද කියන එක ගැන අපි ඒ පිළිබඳව අධ්‍යයන සිටිය යුතුයි. ඉතින් ඒවා ගැන අපි ඉතා හොඳ දැනුමක් අධ්‍යයනයක් ලබා ගනිමින් ඒවා සැලසුම් කිරීම තමයි මේ අවස්ථාවේ මම දකින මේ ඉදිරියේදී දකින්න පුළුවන් ප්‍රධාන අපිට තියෙන තර්ජනය හැටියට මම දකිනවා. ගුවන් හමුදාපතිතුමනි ඔබතුමාගේ උත්තරේ ලැබීම මම ගෙනවා ඊළඟට. සමහරලාට මේ ලංකාව වර්ග කිලෝමීටර් 65265ක් දකින්න පුළුවන් වෙන්නේ ගුවන් හමුදාවට මේ නාවික හමුදාවටවත් නෙවෙයි යුද හමුදාවටවත් නෙවෙයි ඔබතුමාලට. උඩට ගියාට පස්සේ ලංකාව ඕන විදිහකට දකින්න පුළුවන්. පූර්ණ නිරීක්ෂණය කරන්න පුළුවන් හැකියාව තියෙන ඔබතුමාලට. ඒ තුල තාක්ෂණික භාවිතාව දැන් ඔබතුමා කියපු හැම කාරණාවකටම තාක්ෂණික භාවිතාව අවශ්‍යයිනේ. මේ වෙලාවේ රුසියාවෙන් රොකට් එකක් එනවා නම් අනිවාර්යයෙන්ම යුක්රේන එක මොනිටර් කරනවා. අපි දකිනවා CCTV හැමතැනම හයි කරලා මොනිටර් කිරීමක් සිදු කරනවා. දැන් තාක්ෂණික භාවිතාව ඇතුලේ ගුවන් හමුදාවට ඉස්සරහට තියෙන අභියෝගය ජය ගන්න ඔබතුමාලගේ තියෙන උපක්‍රමයන් මොනවද? මේ වෙලාවේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ හරහා අනෙක් පැත්තෙන් අපි දකිනවා යම් සම්බාධක පැනවෙනවා. ඒ වගේම තමයි සමහරවිට මිත්‍ර රටවල් වලින් තාක්ෂණික භාවිතාව පුහුණු හුවමාරු කිරීම වෙනුවෙන් යම් ආකාරයක බාධාවන් ඇති වෙමින් පවතිනවා. ඒ වගේම තමයි කලාපයේ අපිත් එක්ක හිටපු රුසියාව මේ වෙලාවේ යම් ආකාරයක අභියෝගාත්මක තැනක ඉන්නවා. මේ පරිසරය ඇතුලේ මේ කැළඹීම ඇතුලේ ගුවන් හමුදාව තාක්ෂණිකව සන්නද්ධ වෙන්න තියෙන ඉඩකඩ විවර කරගන්න ඔබතුමාලා මොකක්ද අරගෙන තියෙන පියවර? ඔව් දැන් ගුවන් හමුදාව තාක්ෂණික හමුදාව. ඒතර අපිටත් අපේ තාක්ෂණික ශක්තියක් මේ අවස්ථාවේ තියෙනවා. එතකොට අපිට වෙන සමහර ලෝකයේ අනික් කට්ටියට නැති අත්දැකීම් රාශියකුත් අපිට තියෙනවා. එතකොට ඒකයි මම දැන් ඔබතුමා කල්මුත් ඇහුවා මේ දැන් ගුවන් හමුදාවක් ඇයි අපිට අවශ්‍ය වෙන්නේ? ඇයි මේ ශක්තියක් අපිට අවශ්‍ය වෙන්නේ කියලා. ඒ හැම දෙයකටම හේතුව වන්නේ අපි පරණ අපේ අත්දැකීම් ගැන අපි පසුවිමරමක් කරලා ඉදිරියට අපි කොහොමද එන්නේ කියන ඒ සැලැස්ම මත තමයි මේ සියලු දේට උත්තරේ ලැබෙන්නේ. එතකොට දැන් ඔබතුමා අහපු ප්‍රශ්නේ තාක්ෂණික මට්ටම අපි කොහොමද ඉදිරියට ගෙනියන්නේ දැන් මේ ලෝකේ හැමතැනම කැළඹිලා තියෙන කියන එක. එතකොට ඒක තමයි මම කිව්වේ මම අර චතුර්විධ අරමුණු එකේ මම තුන්වෙනි අරමුණ හැටියට මම ගත්තේ මේ අපේ තාක්ෂණික දැනුම වැඩි කරගනිමින් සයිබර් අවකාශයේ තියෙන දැනුම වැඩි කරගනිමින් ශක්තිය වැඩි කරගන්න ඕනේ. ඔව් දැන් ඒ සඳහා යම් බාධාවක් තියෙනවනේ. නමුත් මම කියන්න ගත්තේ නමුත් අපි ගිය අවුරුද්ද පුරාවටම අපි ඒක සැලසුම් කරලා අපිට අවශ්‍ය දේවල් අපි ලබාගෙන තියෙනවා.
ඒතර ඒ වගේම අපිට අත්දැකීම් තියෙනවා. එතකොට මේ අවස්ථාවේ දැන් මේ ලෝකයේ මේ අවස්ථාවේ ප්‍රශ්නකට මුහුණ දීලා තියෙන වෙලාවේ මේක ලෝක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. නමුත් අපේ තියෙන ශක්තිය, අපි ලබාගෙන තියෙන දැනුම, අපි ලබාගෙන තියෙන ඒ විශේෂම සයිබර් අවකාශය අපි කොහොමද හැසිරෙන්න ඕන කියන එකට ඒ අවශ්‍ය උපාංග අපි ගිය අවුරුද්දේ ලබා ගත්තා. ඒතර ඒව කොහොමද අපි ඉදිරියේදී මනා සැලසුමකින් ඉදිරිපත් කරගන්න කියන එක තමයි දැන් සැලසුම් කරන්නේ. ඒකින්ද දැන් අපි ලංකාවක් හැටියට අපි ලෝකය පාලනය කරන්න යන්න අවශ්‍ය නැහැ. අපි ලංකාවේ අපිට තියෙන ප්‍රශ්නය අඳුරාගෙන අපේ තියෙන ජාතික ඒකීයභාවයත් ඒ භෞමික අඛණ්ඩතාවයත් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක ගැන සැලසුමක් ඇතුව ඉදිරිපත් කරගන්න ශක්තියක් අපිට තියෙනවා. ඒ කියන්නේ අලුත් තැනකින් දැනුම හුමාරු කර ගැනීම වෙනුවෙන් ප්‍රවේශයන් ඔබතුමාලට තියෙනවා. අපි දැනටම අරගෙනත් තියෙනවා. ඒ වගේම කලාපයේ ওই ප්‍රශ්න වලට මැදිහත් නොවිච්ච තව රටවල් තියෙනවා. ඒවා ඔය විශේෂයෙන්ම සයිබර් සහ තාක්ෂණික මට්ටමින් ගත්තොත් ගොඩක් ඉදිරියට ගිය තව රටවල් තියෙනවා. ඉතින් ඒවත් සමග අපි ඉතා සුහදව සහ සමීපව කටයුතු කරමින් සිටිනවා. එතනදී ගුවන් හමුදාවේ සමාජිකයන්ට ඒ දැනුම හුමාරු කර ගැනීම වෙනුවෙන් විදේශ රාජ්‍යයන් එක්ක සහ හමුදාවන් එක්ක බද්ධ වීම වෙනුවෙන් ඔබතුමාලට ගැටලුවක් නැද්ද? නෑ ඇත්තටම අපිට ගැටලුවක් නෑ. මොකද ඔබතුමාලා කිව්වා දැන් මානව හිමිකම් කවුන්සිලේදී ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා. නමුත් ඔබ දන්නවා අපි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අපි මානවීය මෙහෙයුම සිදු කරන අවස්ථාවේ අපි කරපු ඒ ප්‍රහාර වලින් අපිට කිසිම දෙයක් අනිත් පැත්තට කරකිලාවේ නෑ. මොකද අපි මනා සැලැස්මක් අනුව අපි ඒ ටාගට්ස් අඳුරගෙන එහෙම නැත්නම් ඉලක්ක අඳුනගෙන අපි ඒවා කලින් වීඩියෝ ගත කරලා ඒවා ඉලක්ක හැටියට සනාත කරගෙන තමයි ප්‍රහාර එල්ල කරේ. එතකොට ඒ ප්‍රහාරයක් ගුවන් නියමෙකුට දැන් හිතිලා ගිහිල්ලා එහෙම ප්‍රහාරයක් එල්ල කරන්න බෑ. ඒතර අපි යම්කිසි ඒ ගිය ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් අපි ඒ ක්‍රමවේදය අනුගමනය කරපු ගිය නිසා අපිට අනිත් පැත්තට කාටවත් ඇඟිල්ල දික් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක නිසා අපිට එහෙම සම්බාධක ගුවන් හමුදාවක් හැටියට අපි හැම රටක් සමගම මිත්‍රශීලීව හොඳින් ඉදිරියට කරගෙන යනවා. ඔබතුමා දන්නවද? ඇමරිකන් රජයෙන් අපිට ගුවන් යානයක් නොමිලේ ලබා දෙනවා. ඉන්දියානු රජයෙන් අපිට ගුවන් යාන නොමිලේ ලබා දෙනවා. ඒ වගේම ලෝකේ විශාල බලගතු රටවල් ගුවන් හමුදාවට පුහුණු වීම වලට ආරාධනා කරලා තියෙනවා. ඉතින් එහෙම කරන්නේ අපි වෘත්තීය වශයෙන් අපි ඒකට ඉදිරිපත් වෙච්ච නිසා. අපි ඒකයි මම කලිනුත් කිව්වා අපි අපේ වෘත්තීය මට්ටමින් අපි නිපුණතාවයක් ඇති කරගත යුතුයි. ඉතින් එහෙම තමයි අපි ලෝකෙත් සමග සම්බන්ධ වෙන්නේ. එක් පැත්තකින් භෞතික සම්පත් සංවර්ධනය කිරීම වෙනුවෙන් සහ අනෙක් පැත්තෙන් මානව සම්පත් සංවර්ධනය කිරීම වෙනුවෙන් සහ තාක්ෂණික පැත්තෙන් සන්නද්ධ කිරීම වෙනුවෙන් නිවැරදි වැඩපිළිවෙලක් යටතේ අවකාශයන් හඳුනා ගැනීමෙන් කටයුතු කරනවා කියලා ඔබතුමා සඳහන් කරා. ඉතින් මේ පිටට මම යනවා. දැන් ගුවන් හමුදාව එක් තැනකදී යුද්ධයෙන් මෙපිට ඔබතුමාලා රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම වෙනුවෙන් නව ක්‍රමෝපායන් හඳුනා ගනිමින් ලාභ ලබන තැනක නෙවෙයි සේවාවන් සැපයීම වෙනුවෙන් ඔබතුමාලා ක්‍රියාත්මක වුණා. අපි දැක්ක අභ්‍යන්තර ගුවන් ගමන් වෙනුවෙන් ඔබතුමාලා දායකත්වය ලබා දීම සිදු කරනවා. එතනින් මේ පිට ඔබතුමාලගේ 70 වන සංවත්සරය වෙනුවෙන් කණුගහව ගම්මානයේ උඩු යටිකුරු කරලා තියෙනවා. හැම තැනක්ම සම්මානයෙන් මේ කොළඹ ආශ්‍රිත නගරයක්වත් අපි දකින්නේ ඒ තරම් සංවර්ධනය වෙලා තියෙනවා. සියලු සම්පත් වලින් පරිපූර්ණව ඔබතුමාලා නිර්මාණය කරලා තියෙනවා. මම කැමති මේ මැදිහත් වීමට ඔබතුමාලගේ දායකත්වය ලබා දීම වෙනුවෙන් ඔබතුමාලා ප්‍රවේශ වීම මේ වෙනකොට අත්පත් කරගෙන තියෙන ජයග්‍රහණය සහ ජනතාවට ලබා දෙන තියෙන ප්‍රතිලාභ පිළිබඳව කතා කරන්න. දැන් ඇත්තටම කණුගහවැව ඒ ගම්මානය අපි දන්නවා යුද්ධ කාලේ. කොහොමද නැත්නම් කොටින්ගෙන් විශාල බලපෑම් වලට ලක් වෙච්ච අහිංසක ජනතාවක් වෙසෙන ඊටාම පිටිසර ගම්මානය. ඉතින් ඇත්තටම මේක සිද්ධ වුණේ 70 වෙනි වසර වෙනුවෙන් අපි විශාල උත්සව මාලාවක් සංවර්ධනය කළා හිතේ තිබුණා. ඉතින් මම ගිහිලා අතිගරු ජනාධිපතිතුමාත් සමග සාකච්ඡා කළා. මම කිව්වා අතිගරු ජනාධිපතිතුමනි 70 වෙනි සංවර්ධනය සඳහා මේක තමයි මගේ සැලැස්ම. මේ වෙනුවෙන් මට ඉදිරියට කරගෙන යන්න ඔබතුමාගේ අනුමැතිය දෙන්න කියලා. ඉතින් එතුමා ටිකක් කළා කල්පනා කරලා මගෙන් අහුවා මේකට කොච්චර මුදලක් යනවද? ඉතින් අපි මේ මුදල් අපි හොයාගෙන තිබුණා. අපි ගා මුදල් සංචිතයක් ඒ වෙනුවෙන් අපි අයින් කරගෙන තිබුණා 70 කියන්නේ අපි ඒක සමරන්න. ඒතර කිව්වා ඒකෙන් අපිට ටිකක් වියදම් කරලා බැරිද මේ අහිංසක ගම්මානයක් දියුණු කරන්න කියලා. ඉතින් ඇත්තට මටත් ඒ වෙලාව පුදුම ආසාවක් ඇති වුණා. ඒක ඊටාම හොඳ අදහසක්. මම කිව්වා ඇත්තට පුළුවන් නම් ඒක අපිට ලබා දෙන්න. අපි හමුදාවක් හැටියට ගුවන් හමුදාවේ සියලු සමාජිකයන් සමග අපි මේකට ඉදිරිපත් වෙන්න. මොකද ඒක 70 වෙනි සංවත්සරේ සමරන්න අපිට ලැබෙච්ච උතුම් අවස්ථාවක්. පස්සේ එතුමා කිව්වා හොඳයි එහෙනම් ලෑස්ති වෙලා ඉන්න. තව දවස් කීපයකින් මම නැවත කතා කරලා මේ ගැන විස්තර කියන්නම් කියලා. ඊට දවස් දෙක තුනක් ගිය ඊපස්සේ මට දුරකථනයෙන් කතා කරලා කිව්වා ඔයා ලෑස්ති වෙන්න මාත් එක්ක මේ මම යනවා තව දවස් දෙකකින් අර ගම සමග පිළිසඳරක් වැඩසටහනට කණුගහවැව කියන ගමට මේ ඇවිල්ලා මාත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ඉතින් ඒ ලැබිච්ච ආරාධනාවක් තමයි අපි ගුවන් හමුදා හැටියට ගුවන් හමුදාපති හැටියට මම එදා එතෙන්ට ගියේ. ඉතින් එතෙන්ට ගිහිල්ලා එතුමත් එක්ක කතා කරනකොට තමයි මම දැක්කේ ඇත්තටම ඒකේ තියෙන වටිනාකම. ඒ ගම සමග පිළිසඳරක් ගියාම තමයි අපිට තේරෙන්නේ මේ රටේ තියෙන මේ මහ ජනතාව ඇත්තටම ඔවුන් ඊටාම අසරණ අහිංසක මිනිස්සු. ඒගොල්ලෝ ලොකු දේවල් ඉල්ලන්නේ නැහැ. ඔවුන් ඉල්ලන්නේ ඔවුන්ගේ වගා කරන ඉඩම. අලින්ගෙන් ඉඩම බේරලා දෙන්න. ඉන්න පොඩි ගෙයක් හදලා දෙන්න. වතුර ටිකක් දෙන්න මේ ගොවිතැන් කරගන්න වගේ ඊටාම සරල
දේවල් තමයි ජනාධිපතිතුමාගෙන් ඒ වෙලාවේ ඉදිරිපත් වුණේ ඉල්ලුවේ. නමුත් එතුමා එතනින් එහාට ගිහිල්ලා නාගරික සංවර්ධනයක් කරලා මාර්ග සංවර්ධනයක් කරලා යටිතල පහසුකම් වැඩි කරලා මේ විදිහට කරන්න කියලා ඒ වෙලාවෙම මට බාර දුන්නා. හරි එහෙනම් ඔයා මේක සැලැස්මක් අනුව මේක ඉදිරියේදී මේක කරලා මේ මිනිසුන්ට සෙතක් සලසන්න කියලා. ඉතින් අතන මම මේ අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත විය යුතුයි. අපිට ගුවන් හමුදාවේ හැටියට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඉතින් එදා ඒ කියන්නේ මේක සිද්ධ වුණේ 2020 දෙසැම්බර් 30 වෙනිදා හරියට. ඇතර මගේ උපන්දින දවසේ. එදා තමයි ඒක මට ලැබුණේ. එතකොට එතන ඉඳලා අපි සැලැස්මක් වුණා අපි ඉදිරියට ආවා. එතකොට අපි ඉස්සෙල්ලම ඒ 2020 දෙසැම්බර් මාසේ පටන් ගත්තාම 2021 අප්‍රේල් වෙනකොට අපි පළවෙනි අදියර ඉවර කරා. කියන්නේ ගෙවල් 10ක් හදලා එතකොට අපි ඒකේ ප්‍රධානම කාරණාවලට අපි ගත්තේ අධ්‍යාපන කටයුතු දියුණු කරන්නේ කොහොමද? පාසල් ගොඩනැගිලි හදාගන්නේ කොහොමද? වෛද්‍ය පහසුකම් සලසන්නේ කොහොමද? එතකොට මාර්ග සංවර්ධනය කරන්නේ කොහොමද? වතුර ටික කොහොමද මෙතෙන්ට ගේන්නේ? අලින්ගෙන් කොහොමද මේ ගම ආරක්ෂා කරගන්නේ? එතකොට උන්ට වඳින්න වෙහෙර විහාර එහෙම නැත්නම් කඩායම ටික පන්සලක් අපිට තියෙනවනේ ඒක කොහොමද හදාගන්නේ? ඒ වගේ එතකොට සේවා පියසක් හදලා අනිකුත් සේවාවන් කොහොමද මේ ප්‍රදේශයට ලබා දෙන්නේ. එතකොට ක්‍රීඩා සංවර්ධනය කරන්න පිට්ටනි නැහැ. මොකුත් නේ ළමයින්ට සෙල්ලම් කරන්න තැනක් නැහැ. එතකොට ඒවා අපි කොහොමද හදලා දෙන්නේ. ඉතින් මේ වගේ අපි සැලැස්මක් අනුව අනිකුත් රජයේ තියෙන අනිකුත් අමාත්‍යාංශ සමගත් එකතු වෙලා ඔවුන්ගේ සැලැස්මුත් අරගෙන අපි ඒකට සැලැස්මක් ඉදිරිපත් කරගෙන පටන් ගත්ත එකේ ප්‍රථම අදියර අපි අප්‍රේල් මාසෙ වෙනකොට ඉවර කරා. ඒතර ඉවර කරා කියලා මම ජනාධිපතිතුමාට කිව්වා මම එතුමත් සමහරට ඇස් දෙකෙන්ම බලන්න ඕන නිසා වෙන්නේ. කිව්වා නෑ මම එනවා බලන්න කොහොමද මේක සිද්ධ වුණේ කියලා. ඇවිල්ලා බැලුවා. එතුමා ඊටම සන්තෝෂ වුණා. අපි යන සැලැස්මට එතුමා ඊට පස්සේ නැවත වරක් කිව්වා හොඳයි කරගෙන ඉදිරියට කරගෙන යන්න කියලා. එතුමාම ඇවිල්ලා බලලා පළවෙනි අදියර ඉවර කරා. ඊට පස්සේ දෙවෙනි අදියර අපි විශේෂයෙන්ම අර ක්‍රීඩා කටයුතුත් ඒක වොලිබෝල් ක්‍රීඩා පිටිය ප්‍රදේශයට පාසලට අවශ්‍ය ක්‍රීඩා පිටිය ඒ ක්‍රීඩා කටයුතුත් කරගෙන ආපු නිසා අපි නාම රාජපක්ෂ ඇමතුමාට කතා කරා දෙවෙනි අදියර සඳහා එන්න කියලා. එතුමා ඇවිල්ලා එතුමත් සන්තෝෂ එතුමත් තව දායක වුණා ක්‍රීඩාව දිනු කිරීම මේ පැත්තේ තියෙන ක්‍රීඩා සමාජයත් සමග එකතු වෙලා. එතකොට ඒක ජූනි මාස වෙනකොට දෙවෙනි අදියර අපි ඉවර කරා. එතකොට තුන්වෙනි අදියර සේවා පියස ඇති කිරීම, මාර්ග සංවර්ධනය කිරීම, වැව් සංවර්ධනය කිරීම, අලිවැට ඉදිරි කිරීම ගෙවල් 25ක් අපි ඒ කියන්නේ ගුවන් හමුදාවේ දායකත්වයේ සහ මූල්‍ය දායකත්වයක් ලබා දීලා අපි හදලා දුන්නා අහිංසක පවුල් 25කට. ඒ සියලු දේ අපි 2021 නොවැම්බර් වෙනකොට ඉදිරිපත් කරා. මම හිතනවා ඔබතුමාත් ඒ පැත්තට ගිහිලා ඔබතුමාගේ දැස් දෙකෙම දකින්න ඇති. ඉතින් ඇත්තටම මම මේ අවස්ථාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලුම සමාජිකයන්ට ඒ ගෞරවය ලැබිය යුතුයි. ඔවුන් සියලු දෙනා එකතු වෙලා කරපු දෙයක්. ඉතින් එයින් මේ වගේ ගමකට පිහිට වෙන ලැබීම පිළිබඳව අපි ඇත්තටම අහිංසක විදියටම ආඩම්බරයි. දැන් ඔබ මේ දකින්නේ හදලා දුන නිවාස අංග සම්පූර්ණ නිවාසයක් විදිහට රුපියල් මිලියනක මූල්‍ය දායකත්වයක් අනෙක් පැත්තෙන් ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයත් එක්ක බලපුවම අතිශයම වටින නිවසක් උන්ට දායාද කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි එතනින් මෙපිටට ඇවිල්ලා ගුවන් හමුදාව මට හිතුණා මේ කියන්නේ පැවරිච්ච වගකීමාවෙන් ඔබට ගිහිල්ලා මේ වෙලාවේ මේ ප්‍රදේශයේ ඉන්න ගොවියෙකුට යම් ආකාරයක තමන්ගේ අස්වන නෙලා ගන්න ආර්ථික හයියක් නැත්නම් ගුවන් හමුදාව ගිහිල්ලා අස්වන නෙලා දීමේ කාර්යයටත් මැදිහත් වෙලා තියෙනවා. එක් පැත්තකින් බලපුවාම මේ ගුවන් හමුදාව කනුගහව ගම්මානයේට නොකරන දෙයක් නෑ වගේ. නේ හැම තැනකටම දායකත්වය ලබා දීලා ඒ ජන ජීවිතේ නගා සිටුවීම වෙනුවෙන් සිය උතුංගකාරී ඉෂ්ට කරනවා. එක් තැනකදී හරි සංවේදී ගිහිල්ලා සමහර අම්මලා කියපු කාරණාව තමයි අර පැත්තට ගොරවනවා නම් මහත්වෝ අපි සියලු දේ එකතු කරගෙන එක ඉතිරියක් දක්යට යනවා. දැන් එහෙම නෑ කියලා. අනිත් පැත්තෙන් ওই සියලු දරුවන්ට මෛත්‍රී බුදුන්ගේ කාලේ නිවන් දකින්න උන් ආශිර්වාද කරනවා කියන කාරණය සම්බන්ධයෙන් සඳහන් කළා. ඊටාම සංවේදී අවස්ථාවක් අපි මුහුණ දුන්නා. ඇත්තටම ගුවන් හමුදාව සිය උතුංග කාර්යභාරයේ මුද්‍රාව නැත්නම් අර මානුෂිකත්වයේ මුද්‍රාව කනුගහව ගම්මානයේ හරහාම තියලා තියෙනවා කියලා එක් පැත්තකට ගිහිලා සංචාරය කරද්දී අපිට හිතුණා. අපි එතනින් එහාට යමු විරාමෙන් පස්සේ තව බොහෝ දේ තියෙනවා කතා කරන්න. අපේ තත්ත්වන පැත් සමගෙන් ගුවන් හමුදාවේ ගරු ගුවන් හමුදාපතිතුමන් 71 වන සංවත්සරය වෙනුවෙන් අමාශය සුදර්ශන පත්‍රින මැතිතුමන් එක්ක ආරම්භය මේ දක්වා විකාශනය සහ අනාගතය පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ. මේ කාලත්‍රය ඇතුළේ භාවිතාව සමහර වෙලාවට මෙතෙන් ඉඳන් ඉස්සරහට තමයි ගුවන් හමුදාවට අභියෝගාත්මක කාලයක් එන්නේ සහ අභියෝගයේ තුල ජයග්‍රහණය කරන්න පුළුවන් අවකාශයන් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් උන් උත්සාහ කරන්නේ. මොකද තාක්ෂණික භාවිතාවත් එක්ක ඉස්සරහට යන්න ඕන. කොහොමත් තාක්ෂණික හමුදාවක් ගුවන් හමුදාව කියන්නේ තීර තත්ත්වය වර්ධනය කර ගැනීම වෙනුවෙන් චතුර්විධ ක්‍රමවේදයක් ඔස්සේ ගරු ගුවන් හමුදාපතිතුමන් මේ වෙනකොට කටයුතු කරනවා කියලා එතුමා සඳහන් කළා. මේ කනුගහවෙව ගම්මානයේ තමයි 70 වෙනි සංවත්සරය වෙනුවෙන් ඔබතුමලා කරපු දෙවැත්තම මේ ව්‍යාපෘතිය එක් තැනකට කිව්වා මේ
පොතුවා ස්කෝලේ හදන්න ගියාට පස්සේ ස්කෝලේ එහා පැත්තේ තිබ්බ අර ගෙවල් දෙක දැකලා ස්කෝලේ හදුවට වැඩක් නැහැ මේ ගෙවල් දෙකේ මිනිස්සු ඉන්නේ මෙහෙමනම් ඒ දෙකත් හදන්න කියලා. ඒ අපි ගිහිල්ලා එනකොට සමහර අය කිව්වා අනේ පුළුවන් නම් ගුවන් හමුදාපතිතුමාට කියන්න අපේ ගෙදරත් ටිකක් කබලන් අපේ ගෙදරත් පුළුවන් නම් හදලා දෙන්න කියලා දරුවෝ කිහිප දෙනෙක් ඇවිල්ලා තිබ්බා. තිබ්බා. එහෙම ඉල්ලීම් කරපුවත් ඔබතුමාලා හදලා දීලා තිබුණා. ඒ ගැනත් මතක් කරන්න ඕනේ. දැන් යම් ආකාරයක කනුගහවෙව ගම්මානේ දැන් ඔබතුමාලගේ මෙහෙවර ඉවරයි. මෙහෙම ඉවරලා අතහැරලා දානවද එහෙම නැත්නම් ඔබතුමාලා පසුවිපරමක් කරනවද දැන් භෞතික සම්පත් ඔක්කොම සංවර්ධනය කරලා ඉවරයිනේ බොහෝ වෙලාවට දකින අඩුපාඩුවක් තමයි මානව සම්පතේ සංවර්ධනය සහ ආකල්පමය වෙනසක් සිදු කිරීම වෙනුවෙන් ඔබතුමාලගේ දායකත්වයක් ලබා දෙනවා ඉදිරියේදී අර පසුවිපරම කියන කාරණාව සිද්ධ කරන නැත්නම් ඔබතුමාලගේ මෙහෙවර ඉවරින්ද ඔබතුමාලා අනුකණ්ඩයත් අරගෙන ඉවත් වෙනවා මේ ප්‍රදේශයේ අපි කිසිම මෙහෙවරක් අපි දාලා යන්නේ නැහැ ඒක ඉවර වෙනවා කියන්නේ ඒ සියලු සම්පත් ඒගොල්ලන්ට ලබා දෙන්නත් ඕන ඒ මම කලින් කිව්වා වගේ කරන දේ කරලා ඉවර කරන්න බෑ ඒ සම්පත් හරියට මේ උන් ලබා ගත්තේ නැත්තම් ඒ වගේම මේකේ දියුණුවක් ලබා ගත්තේ නැත්තම් ඉතින් ඒක නිසා අපි අනුකණ්ඩයක් එතන තියන්නේ නැහැ. ඔව් අපි ගියා අපි එතන ස්ථාපනය කරගත්තා. කරලා අපි අපිට දුන්න ප්‍රධාන රාජකාරීන් ටික අපි ඉවර කරා. ඒ කියන්නේ යටිතල පහසුකම් නගා සිටුවීම අපි ඉවර කරලා තියෙනවා. අපි ඉවර කරලා අපි අනුකණ්ඩය අපි ඉවත් කරා. නමුත් වවුනියා කඳවුරට අපි බාර දීලා තියෙනවා. කණුගහවැව සුපරීක්ෂාකාරී දිගටම ඔවුන් සමග සම්බන්ධ වෙලා අපි ලබා දුන්න දේවල් ඒ ජන ජීවිතයේ දිගටම ගොඩනැගීමේ කාර්යය ඔවුන් යෙදිලා ඉන්නවා. ඉතින් විශේෂයෙන්ම ක්‍රීඩා කටයුතු වලදී අපි ඉදිරිපත් වෙලා තියෙනවා. කෘෂිකර්මාන්තය දියුණු කිරීමට අපි ඒ කෘෂි සමිති සමග එකතු වෙලා තියෙනවා. ඊළඟට ක්‍රීඩා අධ්‍යාපනය විශේෂම කම්පියුටර් භාවිතය. ඒතර අපි එතන තියෙන පාසල් දෙකකටම අපි පරිගණක ඒ පද්ධති පන්ති ලබා දීලා තියෙනවා. එතකොට ඒවා කොහොමද අපි ඉදිරියට ගෙනියන්නේ? ඔවුන්ට ඒ දැනුම ලබා දෙන්නේ කොහොමද? එතකොට ඒවා ලබා දෙනවද? ඒවා සිද්ධ වෙනවද කියන එක අපි නිරන්තර පරීක්ෂාවකට අපි ලක් කරනවා. එසා කිසි ආකාරයකින් ඔබතුමාලා ඉතින් වියුක්ත වුණාට පස්සේ මෙහෙවර අවසන් කරලා නැහැ ප්‍රතිලාභ ඍජුව සහ වක්‍රව රටටත් මේ මානව සම්පත ලැබෙන තෙක් ඔබතුමාලා ඒ සුපරීක්ෂණය සිදු කරනවා කියලා කිව්වා. ඉස්සරහට මොනවද කරන්න සූදානම් වෙන්නේ? කාබනික පොහොර සම්බන්ධව යම් ආකාරයක ඔබතුමාලා මැදිහත් වීමක් සිදු කරලා තිබුණා. ඉදිරියේදී මොකද්ද කරන්න සූදානම් වෙන්නේ? ඔව් අපි කාබනික පොහොර නිෂ්පාදනයට අපි ඉදිරිපත් වුණා. මොකද රටේ පොරවල අපිට කාබනික පොහොර විශාල අවශ්‍යතාවයක් ආවා. ඒතර අවශ්‍යතාවයක් ආවම ගුවන් හමුදාවක් හැටියට අපි කල්පනා කරේ දැන් අපේ විශේෂයෙන්ම වන්නේ ඉරණමඩු වගේ කඳවුරු තියෙන්නේ කැලෑබද. ඒතර ගහෙන් වැටෙන කොළ ටික නිකම්ම දිර්ලා යන්න දෙනවාද? එහෙම නැත්නම් අපි කොළ ටික එකතු කරලා පැත්තකට අරගෙන කාබනික පොහොර නිෂ්පාදනයද කරනවද කියන අපි අදහස් අනුව බලපුවම ඇත්තටම අපිට විශාල නිෂ්පාදනයක් කරන්න පුළුවන්. ඉතින් ඒ අනුව අපි වන්නේ කඳවුරේ අපි කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ස්ථානයක් අපි ස්ථාපිත කරගත්තා. මේ ඔබ දකින්නේ ඒ ස්ථානය. ඊට පස්සේ අපි එතනින් දැන් මේ වෙනකොට ටොන් 25කට එහා ප්‍රධාන කියන්නේ ඒකේ කාබනික පොහොර දෙක තියෙනවා තත්ත්ව. ඉතින් ප්‍රධාන ඉහළම තත්ත්වයේ කාබනික පොහොර නිෂ්පාදනයට කරන්න හැකියාවක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඒ ටොන් 25 අපි ලක් පොහොර සමාගමට ලබා දීලා තියෙනවා ගොවීන් සම බෙදා ගන්න. ඒකෙන් කොටසක් අපි කණුගහවැව ගොවීන්ට නොමිලේ ලබා දුන්නා. නොමිලේ ලබා දීලා ඔවුන් සමග අපි සාකච්ඡා කරලා මේ කාබනික පොහොර වලින් කොහොමද මේ පස සංවර්ධනය වෙන්නේ අපි ඇයි කාබනික පොහොර පාවිච්චි කරන්න ඕනේ කියලා අපි ඔවුන් සමග නිරන්තර සංවාදයකට ගිහිල්ලා ඔවුන්ට ඒ දැනුම ලබා දීලා අපි කාබනික පොහොර ඔවුන් යොදන්න ඕන දිරිගන්වලා නොමිලේම අපි පොහොරත් ලබා දීලා තියෙනවා. ඉතින් ඒක මම හිතන ඔබතුමා දකින්න නැත්තේ කාබනික පොහොර අපි ඒ පළාතට නොමිලේ ලබා දුන්නා. ඒ වගේම ලක් පොහොර හරහා අනිකුත් රටේ ඉන්න ගොවි ජනතාවට අපි ඒක ලබා දෙන්න දැනටමත් කටයුතු කරලා තියෙනවා. එතකොට ඉදිරියේදී අපි කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මම කලින් කිව්වා වගේ ඒ රටට අවශ්‍ය රටේ ජනතාවට අවශ්‍ය අපේ සම්පත් අපේ ශක්තිය යොදලා කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් එතකොට අපි ඒ වෙනුවෙන් අපි අනිවාර්යෙන් ඉදිරිපත් වෙනවා. දැන් අපි කණුගහවව ගැන විතරක් කතා කරාට අපි ගුවන් හමුදාවක් හැටියට රටේ විශාල ප්‍රදේශවල තව සංවර්ධන කටයුතු වල අපි දායක වෙලා තියෙනවා. අපි ඉස්කෝල හදලා දීලා තියෙනවා. එතකොට කොවිඩ් වසංගතයේ වෙලාවේ අපි ස්පිරිතාල රාශියක් හදලා දීලා තියෙනවා. වාට්ටු හදලා දීලා තියෙනවා. එතකොට අපේ තාක්ෂණික නිලධාරීන් ඒ කොවිඩ් වලටම විශේෂිත වූ අර හුස්ම ගන්න පුළුවන් ඒ විශේෂිත වූ උපකරණයක් අපි නිර්මාණය කරා. ඒ නිර්මාණය කළා අපි ඒවා ස්පිරිතාල වලට ලබා දීලා තියෙනවා. ඉතින් ඒක මේ ලෝකේ කිසිම තැනක නැහැ. අපි තමයි ඒක නිෂ්පාදනය කරේ ඇමරිකාවෙන් අපේ ශ්‍රී ලංකීය විද්‍යාඥයෙක් ලබා දුන්න උපදෙස් මත තමයි අපි මේක නිෂ්පාදනය කරලා ලබා දීලා තියෙනවා. ඉතින් ඒ වගේ අපි කතා නොකරට අපි ඔබතුමා දැක්ක නිසා කණුගහව කතා කරනවා. ඔව් ඒක අපේ ප්‍රධානම අපි කරපු ව්‍යාපෘතියක්. නමුත් ඊට එහාට ගිය විශාල පරාසයක් තුළ ලංකාව පුරා අපි රට සංවර්ධනය කිරීමේ කාර්යභාරවල යෙදিলা තියෙනවා.
අපි මේ ගන්න හුස්ම පොද ඇතුලේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මුද්‍රාව තියෙනවා කියලා ඔබ සඳහන් කළේ ඇත්ත. එක්තැනක් විතරයි අපි අර ගිහිල්ලා ඔබතුමාලා කියන්නේ ප්‍රමුඛව අපි දැකපු කාරණාවක් විතරයි ඒක. එතන මෙපිට ගුවන් හමුදාව නොකරන දෙයක් නැති තරම් ජන ජීවිත නගා සිටුවීම වෙනුවෙන් 2009 මෙපිට යුද්ධයේ ප්‍රමුඛ කාර්යය නොවිච්ච තැන ඉඳන් අනෙක් පැත්තේ හැම තැනකම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනවා. එතන මෙපිට මට කතා කරන්න ඕන කාරණාවක් තමයි ගුවන් හමුදාව දැන් 2009 මෙපිට ගුවන් හමුදාව තමන් සතු දේවල් විමධ්‍යගත කිරීම සම්බන්ධ සම්පත් විමධ්‍යගත කිරීම සම්බන්ධ නිසා අනෙක් පැත්තෙන් යම් ආකාරයක පහුගිය අවුරුදු කිහිපයක් එපිට සාකච්ඡා වුණා හමුදාවටයි මෙච්චර සමාජිකයන්. ඇයි බඳවා ගැනීම සිද්ධ කරන්නේ? ඇයි අලුතෙන් මිලදී ගැනීම සිද්ධ කරන්නේ? මොකද්ද මේ මිලිටරිකරණය තර කිරීම වෙනුවෙන් තියෙන මැදිහත් වීම? මොකටද එහෙම කරන්නේ? යුද්ධයකුත් නැහැ. ඇයි එච්චර මුදල් වෙන් කරන්නේ? හැබැයි අනෙක් රටවල අපි දකිනවා සමහරලාට අයවැය ඇතුලේ වැඩිම මුදල් වෙන් කරන්නේ යුද ශක්තිය සංවර්ධනය කර ගැනීම වෙනුවෙන්. මට උත්තරයක් ඕන විරාමෙන් පස්සේ. දැන් ඔබතුමාලා තියෙන සම්පත් විමධ්‍යගත කරලා තියෙනවද? බලය වැඩි කරගන්න උත්සාහ කරනවද? යුද ශක්තිය වර්ධනය කර ගැනීම වෙනුවෙන් තියෙන මැදිහත් වීමක් තියෙනවද? අපි කතා කරමු ගුවන් හමුදා පැතුමනේ විරාමෙන් පස්සේ. අපේ ගුවන් හමුදාපති යාමාංශය සුදර්ශන පදනම මැතිතුමන් එක්ක අතර පැයනේ පොඩි කාලයක් තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා ගුවන් හමුදාපතිතුමනේ ඔබතුමාලා ගුවන් හමුදාවේ බලය වැඩි කර ගැනීම වෙනුවෙන් ශක්තිය වැඩි කර ගැනීම වෙනුවෙන් මොකද්ද මේ වෙලාවේ කරන්නේ? එහෙම අවශ්‍යතාවයක් තියෙනවද? බොහෝ දෙනෙක් වුණා එහෙම ඕනේ නැහැ කියලා. ඔබතුමාලා සූදානමක් තියෙනවද ගුවන් ශක්තිය තර කර ගැනීම වෙනුවෙන් මැදිහත් වීමක් වෙන්න? ගුවන් ශක්තිය තර කර ගැනීම වගේම ගුවන් තියෙන ශක්තිය පාලනය කර ගැනීමෙන් ඉදිරියට ගෙන යාම තමයි මේ අවස්ථාවේ අපි වැඩිපුරම අවධානය යොමු කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා අපි හැමෝටම තේරෙනවා මේ රුසියානු යුක්‍රේන යුද්ධයේදී වුණත් ඒ රටවල් හරියට ලෑස්ති වෙලා හිටියේ නැත්තම් මොකද වෙන්නේ? 83 අපිට මොකද වුනේ? ඉතින් ඒ වගේ අපි තියෙන අත්දැකීම් වල තියෙන ඒවල් අපි දැනගෙන අපි ඉදිරියේදී අපිට ඇති වෙන්න පුළුවන් තර්ජන මොනවද? ඒවට අපි මුහුණ දෙන්න පුළුවන් කොහොමද? එතකොට ගුවන් යානා වගේම ගුවන් ආරක්ෂක පද්ධතිය කොහොමද අපි තහවුරු කරගන්නේ? අපේ රටේ තියෙන ඒ ගුවන් තලය කොහොමද අපි ආරක්ෂා කරගන්නේ? මුහුදු සීමාව කොහොමද ආරක්ෂා කරගන්නේ කියන එක ගැන අපි විමසිලිමත් විය යුතුයි. ඒ වෙනුවෙන් සමහර වෙලාවට ඔබතුමාලට මානව සම්පත් සංවර්ධනය කරනවා වගේම භෞතික සම්පත් සංවර්ධනය කරගන්න ඕනනේ. අලුතෙන් යානා මිලදී ගැනීම කරනවද? තියෙන යානා නඩත්තු කරනවද? අලුතෙන් යානා ඔබතුමාලගේ මැදිහත් වීම තුළ අවශ්‍ය වෙන විදිහට නිර්මාණය කරගන්න ඔබතුමාලා මේ වෙලාවේ සූදානම්ක් තියෙනවා. මම දැන් හොඳ ප්‍රශ්නයක් ඔබතුමාලා. දැන් ඒක ඇත්තටම අපි දන්නවා අපි නියමුවන් රහිත යානාවක් අපි දැන් අවුරුදු කාලයක් තිස්සේ අපි පරීක්ෂණ කරමින් ඉදිරියට ඒක සංවර්ධනය කරමින් කරගෙන ආවා. ඉතින් මම ඇත්තටම සන්තෝෂයි කියන්නේ අපි 2021 කියන්නේ ගිය අවුරුද්දේ අපිට පුළුවන් වුණා ඒ යානාව ඉදිරිපත් කළා ඒ අවශ්‍ය ඒකෙන් කරන්න ඕන මෙහෙයුම් කරන්න. ඉතින් අපි දැන් ඒක වැඩි දියුණු කරගනිමින් අපි ඉදිරියේදී සංවර්ධනය කළා ඒක අපේ ගුවන් හමුදාවේ ගුවන් නිරීක්ෂණ කටයුතු සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක අපි ලිහිනියා මාක් 1 2 3 කියලා ලිහිනියා කියන නමෙන් තමයි ඒක හදලා තියෙන්නේ. ඉතින් ඉදිරියේදී මම හිතන්නේ ගිය අවුරුද්දේත් අපි ඔබ රූපවාහිනී සේවය මගිනුත් ඒක ඉදිරිපත් කරා. අපි කොහොමද ඒකෙන් මේ රටේ ආරක්ෂාව සඳහා ගුවන් නියමුවන් රහිත යානාව යොදාගන්නේ කියන එක. ඒ වගේම අපි අපේ තාක්ෂණික දැනුම උපයෝග කරගනිමින් අපි විශාල ගුවන් යාන නඩත්තු අංගනයක් කටුනායක අපි හදාගෙන තියෙනවා. ඉතින් ඉස්සර පිටරටවල් වලට ඩොලර් මිලියන ගණන් දීලා ගුවන් යානා නඩත්තු කරපු ඒ ක්‍රමවේදය අපිට ශ්‍රී ලංකාව තුල යම්කිසි මට්ටමකට කරගැනීමේ ශක්තියක් අපි දැන් හදාගෙන තියෙනවා. ඒක නිසා අපි ඇත්තටම පිටරටවල් වලටම යැපෙන්නේ නැහැ දැන්. ඒ අවශ්‍යම වුණොත් විතරයි අපි පිටරටකට ගුවන් යානයක් කරලා දැන් නඩත්තු කරගන්නේ. එහෙම නැත්නම් අපිට ඒ අවශ්‍ය ගුවන් යානා නඩත්තු කිරීමේ ශක්තිය දැන් අපි ඇති කරගෙන තියෙනවා. ඔබතුමාලා ඩොලර් පිටරට යන්න දෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි ලංකාවට ඕන ඩොලර් ගන්න ඔබතුමාලා අභ්‍යන්තර ගුවන් සේවයත් මේ වෙලාවට ක්‍රියාත්මක කරනවා. අර කාලයක් නැවතිලා තිබුණා දැන් 2018 ඔය අභ්‍යන්තර ගුවන් සේවාව නතර වුණා එක හේතු නිසා. නමුත් මේ අවස්ථාවේ ටික ජනාධිපතිතුමත් ගරු ආරක්ෂක ලේකම්තුමත් ඉදිරිපත් වෙලා අපිට උපදෙස් දීලා අපි දැන් ඊයේ අපිට ඒ අවශ්‍ය සාහිතික පත්‍ර ටික ගුවන් හමුදා දිනේ දවසේම අපිට ලැබුණා. ඒ නිසා අපි අභ්‍යන්තර ගුවන් සේවාවන් මේ මාසේ 15 වෙනිදා නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. එමගින් මම හිතනවා විදේශීය සංචාරකයන්ගේ පැමිණීම සහ ඔවුන්ට විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර කියන්නේ තිරුකුණාමලය, මඩකලපුව, යාපනය, අනුරාධපුර ඒ හැම තැනකටම අපි මේ ගුවන් සේවා පටන් ගන්නවා. ඒතර ඒ මගින් ලැබෙන මුදල් අපි කෙලින්ම අපේ භාණ්ඩාගාරයට බැර වෙන විදිහට තමයි අපි ඒ ක්‍රමවේදය හදලා තියෙන්නේ. අපි සතයක්වත් ඒක අල්ලන්නේ නැහැ. ඒක ලැබෙනවා. ඒ වගේම මම මේ අවස්ථාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔබතුමා අහපු නිසා අපි එක්සත් ජාතීන්ගේ හමුදාවට අපේ ගුවන් යානා සහ අපේ පිරිස් අපි යොදවලා තියෙනවා. ඒ මගින් අපි වසරකට ඩොලර් මිලියන ගාණක් උපයලා අපි භාණ්ඩාගාරයට ලබා දෙනවා.
ඉතින් අපි එකයි මං කිව්වේ අපි කරන හැමදේම සමහරට අපි කියන්නේ නෑ. නමුත් අපි හැම අවුරුද්දකම ඩොලර් මිලියන ගාණක් ඒ එක්සත් ජාතීන්ගේ සේවාවන් වෙනුවෙන් ලබාගෙන විශේෂයෙන්ම ගුවන් යාන යොදවලා තියෙන නිසා විශාල මුදලක් අපිට ලැබෙනවා. ඉතින් එමගින් අපිට ලබා ගන්න අපි තව එක්සත් ජාතීන්ගේ කණ්ඩායමක් යැවීමට ඉදිරියේදී සාකච්ඡා කර ඉන්නවා. තවත් කණ්ඩායමක් ඉදිරියට අරින්න. එහෙම වුණොත් තවත් අපිට වැඩි මුදලක් භාණ්ඩාගාරයට ලබා දෙන්න පුළුවන්. එක් පැත්තකින් ගුවන් හමුදාව රටට බරක් නැතුව තමන්ගේ මෙහෙවර තියෙන සීමාවනුත් එහා පැත්තේ ඉඳන් සිද්ධ කරන හමුදාවක් විදිහට 71 වසරක් පුරා අපිට හඳුනා ගන්න පුළුවන්. අවුරුදු 75ක් වෙනකොට ගුවන් හමුදාව කොතන වගේ තැනක තියන්න ඔබතුමා උත්සාහ කරනවද? මගේ අවසන් ප්‍රශ්නේ. 75 වසර වෙනකොට දැන් ඇත්තටම ලෝකයේ දුවන්නේ දැන් ගුවන් හමුදාව කිව්වට අපි එයා ෆෝස් කියලා කිව්වට මේක එයා ස්පේස් ෆෝස්. දැන් ලෝකයේ දුවන්නේ කුවන සහ අභ්‍යවකාශය එකතු කරගෙන. ඉතින් මම හිතනවා ශ්‍රී ලංකාව හැටියට අපිත් අපේ රට උඩින් තියෙන අභ්‍යවකාශයේ අයිතිය අපි තහවුරු කරගත යුතුයි. ඒකේ මම කියන්නේ මේ රොකට් අරින්න සැටලයිට් අරින්න මිලියන් ගණන් වියදම් කරන්නේ නෙමෙයි මම කියන්නේ. නමුත් අපි අභ්‍යවකාශයේ සිද්ධ වෙන්නේ මොනවද කියන එක ගැනවත් අපි දැනගෙන ඉන්න ඕන. මොකද අපේ භූමි තලයට උඩින් තියෙන අභ්‍යවකාශයේ අයිතිය තියෙන්නේ අපිට. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී යම් කිසි විදිහකින් තාම සුළු වශයෙන් හෝ මේ අභ්‍යවකාශයට ඇති අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය කණ්ඩායමක් ස්ථාපිත කරගන්න. ඒ මගින් මම හිතනවා අනාගතයේ අපිට අභ්‍යවකාශය පිළිබඳ තියෙන අයිතිය තහවුරු කරගන්න පුළුවන් ශ්‍රී ලංකාවට. එතකොට ඒ වගේම අපි පුනර්ජනනීය බලශක්ති වලට යන්න ඕන. එතකොට අපි තාක්ෂණික හමුදාවක් හැටියට මම මේ අවස්ථාවේ මගේ කණ්ඩායමට මම උපදෙස් දීලා තියෙනවා. බලන්න සූර්ය බලයෙන් කොහොමද අපි ඉදිරියට යන්න පුළුවන්. සුළං බලයෙන් කොහොමද අපිට යන්න පුළුවන් වෙන්නේ. ඒත් ජීව වායුව යොදාගෙන අපි දන්නවා අපේ බටයන්ට අපි විශාල වායු ප්‍රමාණයක් යොදාගෙන කෑමු වෙනවා. ඉතින් ඇයි අපිට බැරි අපිට ලැබෙන කසල ටික යොදාගෙන මේක ජීව වායුවක් නිපදවන්න. එතකොට අපිට පුළුවන් රටේ මහ ජනතාවට බරක් නොවි ඒ කීයක් හරි අපිට සල්ලි වලින් අපිට ඉතුරුවක් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ පුනර්ජනනීය බලශක්තියකටත් යන්න ඕනේ. ඉතින් එතකොට අපි 2025 වෙනකොට අපි ඉන්න ඕන රටේ ඒකීයභාවයත් භෞමික අඛණ්ඩතාවයත් ආරක්ෂා කරගන්න පුළුවන් ශක්තිමත් ගුවන් හමුදාවක්, වෘත්තීය නිපුණතාවයක් ඇති, මනා විනයක් ඇති, ඒ වගේම ගුවන් සහ අභ්‍යවකාශයේ ජය ගන්න පුළුවන් ගුවන් හමුදාවක් හැටියට ඉදිරියට යාව යුතුයි කියලායි මම හිතන්නේ. මේ යුක්තියයි සිදුවීමෙන් පවතින්නෙත් එයයි. ස්තුතියි ගුවන් හමුදාපති ආමාශය සුදර්ශන පත්‍රිත පැතුමනේ සහභාගීත්වයට ආයුබෝවන් ඔබතුමන්ට. ඔබතුමන් 18 වන ගුවන් හමුදාපතිවරයා විදිහට චතුර්විධ ක්‍රමවේදයක් ඔස්සේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් සහ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් සන්නද්ධ කිරීම වෙනුවෙන් කටයුතු කරනවා. ගුවන් හමුදාව 71 වසරක් මුළුල්ලේ ඔබටත් මටත් හුස්ම ගන්න ඕන නිදහස් අවකාශයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළා. අනන්ත අප්‍රමාණ කැපකිරීම කළා. ඒ සියල්ලටම 71 වෙනි සංවත්සරය සමරන වෙලාවේ ස්වාධීන රූපවාහිනිය විදිහට අපේ හදවතින්ම ඔබට සුබ පතනවා. මම විශ්වාස කරනවා සමස්ත රටම ඒ සුබ පැතුමත් එක්ක ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් එක්ක ඉන්නවා. මොකද ඒ කරපු කාර්යභාරය කවදාවත් අමතක නොවන නිසා, අමතක නොකරන නිසා. මේ අපේ උත්තමාචාරය. Uwana aralak derana pura Edi balapa saturan parda Ekam ratak Ekam gayak Ekam ratak Ekam gayak Lesa lakmav surakimu api samada Saturan balasena Naida harinata vanasalanata suraki mulaka berdilila Naida harinata vanasalanata suraki mulaka berdilila Uwana aralak derana pura Edi balapa saturan parda Ekam ratak Ekam gayak Ekam ratak Ekam gayak Lesa lakmav surakimu api samada
රට සැම විට පිහිටට එන්නෙමු හැකි හැම අයුරින් සේවය කරනෙමු පොද දෙක බලෙන් පෙරටම ඇදෙනෙමු ජයනද පතුරා ලක්මව සුරකිමු පොද දෙක බලෙන් පෙරටම ඇදෙනෙමු ජයනද පතුරා ලක්මව සුරකිමු වන අරාලක් දෙරණ පුරා එදි බලපා සතුරන් පරදා එකම රටක් එකම දයක් එකම රටක් එකම දයක් ලෙස ලක්මව සුරකිමු අපි සැමදා